ආයුබෝවන් කියලා උසස් පෙළ ICT හදාරන දරුවෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ ඔන්ලයින් දෙවනි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට. ඉතින් කලින් සතියේ පුතේ අපි Zoom හරහා තමයි මේ සාකච්ඡාව කරේ. නමුත් Zoom හරහා කරනවට වඩා පහසුවෙන් අපිට මේ YouTube තුලින් මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව කරන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ පුතාලට අවශ්‍ය නම් පෝස් කරලා බලන්න පුළුවන්. පස්සට ගිහිල්ලා පොඩ්ඩක් නැවත බලන්න පුළුවන්. ඒ වගේම නැවත මේ වීඩියෝ එක බැලීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ වාසි ගැන හිතලා මම YouTube ඔස්සේ මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ගේන්න තීරණය කරා. නමුත් පුතේ එක දෙයක් කියන්න ඕනේ මගේ YouTube වලට දාන අනිත් වීඩියෝ වගේ නෙමෙයි මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට සම්බන්ධ වීඩියෝ එක මම උපරිම YouTube වල තියන්නේ එක දවසක් විතරයි. ඊට පස්සේ මම මේක YouTube වලින් අයින් කරලා දානවා. මොකද මේ අනිත් පාඩම් වගේ මම මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව තියන්න බලාපොරොත්තුවක් නැහැ. ඊටත් මගේ ගෲප් වල ඉන්න දරුවන්ට පමණයි මම මේ වීඩියෝ එක ෂෙයා කරන්නේ. වෙන කාටවත් මම මේ වීඩියෝ එක ෂෙයා කිරීමක් සිදු කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ වටිනාකම තේරුම් අරගෙන පුතාලා මේකේ ප්‍රයෝජනය ගන්න අවශ්‍යයි. පැහැදිලි නේද? ඉතින් මොන හරි පුතාලට මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ඇතුළත මොන හරි ගැටලුවක් තියෙනවා නම් Zoom වල වගේම මෙතන පුතේ live chat එක තියෙනවා. පුතාලට chat එකේ පුතාලට තියෙන ගැටලුව සඳහන් කරන්න මට ඒ වෙලාවෙම උත්තර ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම WhatsApp group හරහා මට ඔයාලට උත්තර ලබා දීමේ හැකියාව දෙන නිසා කිසිම වෙලාවක මගෙන් ICT ඉගෙන ගන්න දරුවෝ බය වෙන්න එපා. මම ඔයාලට උදව්වට ඉන්නවා නිරතුරුවම. ඉතින් එහෙනම් සමහරක් දරුවෝ පේපර් එක කරලා එව්වා, සමහරක් කට්ටිය වෙන්නේ නැහැ. නමුත් අනිවාර්යෙන් දැන් මගේ හොඳ වැඩපිළිවෙලක් තියෙනවා පුතාලා වෙනින්. ඔයාලා දන්නවා මේ සතිය වෙනකොට අපි මෙහෙයුම් පද්ධතිය ඒකකේ වෙනම සාකච්ඡා වෙමින් පවතිනවා. ඊට අමතරව තව ප්‍රශ්න පත්‍ර මම ඔයාලගේ ගෲප් එකට දානවා. ඊට අමතරව තවත් පාඩම් මාලා සාකච්ඡා වීමක් සිදු වෙනවා. ඉතින් ඒ වගේම මම ඔයාලට කෙටි ප්‍රශ්න හදන්න කියලා තියෙනවා දැන්. ඒ වගේම කෙටි සටහන් සකස් කරන්න කියලා තියෙනවා. කෙටි සටහන් සකස් කරන සම්පූර්ණ නෝට්ස් මම පන්තියෙත් දීලා තියෙනවා. ඊට අමතරව තවත් ගුරුවරු අපි එකතු වෙලා නිර්මාණය කරපු නෝට්ස් වලට දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ICT ඉගෙන ගන්න දරුවන්ට කිසිම අඩුපාඩුවක් නැහැ. ඒ නිසා ඔයාලට තියෙන්නේ මහන්සි වෙලා වැඩ කරන්න විතරයි පුතේ. එහෙනම් අපි යමු ප්‍රශ්නෙට. පළවෙනි ප්‍රශ්නේ අහනවා නවීන පරිගණකවල කාර්ය සාධනය ප්‍රශස්ත කිරීම සඳහා බහුවිධ මට්ටම් වල මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙන මේ නිරත නෙමෙයි පුතේ වෙන්න ඕනේ නිහිත. අපි දන්නවනේ කෑච් මෙමරියට අපි කියන්නේ නිහිත මතකය කියලානේ. නැත්නම් වාරක මතකය. නිහිත මතකය යොදා ගන්නු ලැබී. මේවා අතුරින් හිස්තැනක් දීලා තුල පවතින හිස්තැනක් මෙතනත් නිරත නෙමේ මෙතනත් නිහත කියලා වෙන්න ඕනේ. මතකයේ වේගවත්ම සහ මිල අධිකම නිහිත මතකයේ වේ. එහෙනම් මෙතනත් නිහිත. මෙතන පොඩි printing mistake එකක් තියෙන්නේ. හරි. අපි දන්නවා පුතේ අපිට නිහිත මතක ආකාර තුනක් ඉගෙන ගන්න තියෙනවානේ. මොනවද? පළමු මට්ටම, දෙවන මට්ටම, තෙවන මට්ටම කියලා. පුතාලා හොඳට මතක තියාගන්න පළමු මට්ටම තමයි පුතේ වේගවත්ම. පළමු මට්ටම තමයි වේගවත්. මේ පළමු මට්ටම පිහිටන්නේ පුතේ මධ්‍ය සැකසුම් මේකකයේ තුල. එහෙම නැත්නම් අපි කියන ශුද්ධ සකසණිය තුල කියලා. එහෙනම් මේකට නිවැරදි පිළිතුර වෙන්න ඕනේ මෙන්න මේ විදිහට. නවීන පරිගණකවල කාර්ය සාධනය ප්‍රශස්ත කිරීම සඳහා බහුවිධ මට්ටම් වල නිහිත මතක යොදා ගනු ලැබේ. මේවා අතුරින් පළමු මට්ටමේ නිහිත මතක සමාවෙන්න මතක යොදා ගන්න මේ මතුරින් ශුද්ධ සකසණිය තුල ඉස්ලාමයේ නිහිත මතකය කියන එක නෙමෙයි. ශුද්ධ සකසණිය තුල පළමු මට්ටමේ නිහිත මතකය වේගවත්ම සහ මිල අධිකම නිහිත මතකයේ වේ කියලා. එහෙනම් ඒක නිවැරදිව සඳහන් වෙනවා පුතේ පිළිතුරු අංක 3. එහෙනම් නිවැරදි පිළිතුරු විදිහට අපිට ගන්න පුළුවන් මේකට උත්තර අංක 3 ගන්න පුළුවන්. ඉතින් බලන්නකො මම මේ නිහිත මට්ටම් තුන වලට දීලා තියෙනවා. පළමු මට්ටම, දෙවන මට්ටම, තෙවන මට්ටම. මේ නිහිත සහ වාරක මතක කියන්නේ දෙකම එකක්. හරිද? සමහරක් දරුවෝ වාරක මතකයේ දන්නවා, නිහිත මතකයේ දන්නේ. ඉතින් ඒ වගේ මට අනන්ත අප්‍රමාණ ප්‍රශ්න හම්බ වෙලා තියෙන එකම වචනෙට කියන නම් සමහරක් සමාන නම අකිතරම් තියෙනවා. මේ ওই පුතාලට මම හිතන්නේ 4 5දී තමයි සමාන පද උගන්වන්නේ නේද? ඉතින් ඒ වගේ මේ වචන වලට සමාන පද තියෙනවා. ඒ නිසා මේ හැම දෙයක් ගැනම දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. එතකොට මම අර උඩින් දාලා තියෙන ප්‍රශ්නේ පුතේ තියෙන්නේ 2016 අවුරුද්දේ. එතකොට එතන බලන්න නිහිත මතකයේ තියෙන්නේ නැතුව වාරක මතකයේ නෙමෙයි. ඒ නිසා මේ හැම නමක්ම දැනගෙන ඉමු අපි. හරි? අපි බලමුකෝ වාරක මතකය කියන්නේ මොකක්ද කියලා. වැඩසටහනක් ක්‍රියාත්මක වීමේදී නිතර භාවිතා වන උපදෙස් ගබඩා කර ගැනීම සඳහා වාරක මතකයේ භාවිතා කරයි.
ඊට පස්සේ කියනවා වාරක මතක වර්ග ආකාර තුනක් තියෙනවා. පළමු මට්ටම, දෙවන මට්ටම සහ තෙවන මට්ටම. මෙන්න මේකයි මතක තියාගන්න ඕනේ. හරි. මේ පළමු මට්ටම වේගයේ වැඩි අතර මධ්‍ය සැකසුම් මේකකයේ තුල ස්ථානගත වී ඇත. දැන් ඒක නේද 2016 ප්‍රශ්නෙට බේස් උනේ. දෙවන මට්ටම කියන වාරක මතකයේ ධාරිතා පළමුණු මට්ටමට වඩා වැඩි අතර හැබැයි දැන් මෙතන දෙවන මට්ටමේ පුතේ ධාරිතාවේ වැඩිය පළවෙනි එකට වඩා වේගය නෙමෙයි ධාරිතාවේ වැඩි අතර එය මධ්‍ය සැකසුම් මේකකයේ තුල හොයින් පිටිත ස්ථානගත කරේ. කියන්නේ ප්‍රධාන මතකයේ තුල තියෙන්න පුළුවන්. දෙවන මට්ටම වාරක මතකයේ වේගය අනිකුත් වාරක මතක මට්ටම් දෙකට වඩා අඩු අතර ධාරිතාවෙන් වැඩිම දෙවන මට්ටම. පුතේ මතක තියාගන්න ඒක පිහිටන්නේ සසම්භාවී ප්‍රවේශ මතකයේ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඒකට ප්‍රධාන මතකය කියලා. හරි. එහෙනම් ඔන්න ඔය දේවල් මතක තියාගන්න ඕනි. එහෙනම් අපි මේ ප්‍රශ්නේ සාකච්ඡා කරලා දැන් අවසන් අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. සංඛ්‍යා පද්ධති වලින් අහනවා ප්‍රශ්නයක්. දැන් මෙතනදී මම ඔයාලට පළවෙනි සාකච්ඡාවේදී අපිට හම්බ වුණේ එකම සංඛ්‍යා පද්ධතියේ තියෙන දෙකක් එකතු කරන්නනේ. නමුත් මම එදත් ඔයාලට කිව්වා නෑ පුතේ දැන් එන්න වෙනස් වෙනවා ප්‍රශ්න අහන විදිය. සංඛ්‍යා පද්ධති ආකාර දෙකකින් ගැටලුවක් එන්න පුළුවන් කියලා. දැන් මෙතන උත්තර ඔක්කොම තියෙන දශමයේ සංඛ්‍යා පද්ධතියෙන්. හැබැයි ප්‍රශ්නේ දීලා තියෙන්නේ ෂඩ් දශමයකුයි අෂ්ටමයකුයි එකතු කරන්න. ඉතින් ගැටලුවක් නෑ. අපි ගාන හදමු. මේ වගේ ගානක් හදනවා නම් පුතේ අපි ඉස්සෙල්ලාම ලියා ගන්නවා 101 ෂඩ් දශමය ධන 110 අෂ්ටමය. ඉතින් අපිට ඊටමත් පහසුවෙන් පුළුවන් නේ පුතේ මේවා දශමයට අරව ගන්න. දශමයෙන් උත්තර තියෙන්නේ. එහෙනම් අපි දන්නවා 16 බිඳුවෙනි බලය, 16 පළවෙනි බලය, 16 දෙවෙනි බලය. 16 බිඳුව කියන්නේ එකයි, 16 පළවෙනි බලය කියන්නේ 16, 16 දෙවෙනි බලය කියන්නේ පුතේ 256යි. බලන්න එතනින් එනවා එක් වරක් 256 කියන්නේ 256 ධන බිඳුවරක් 16 නෑ එක් වරක් 1 ධන මෙතනදී අෂ්ටමයේ පාදය 8.81 8.2 8 බිඳුව කියන්නේ 1යි 8 1 කියන්නේ 8 8 2 කියන්නේ පුතේ 64 64 වරක් 1 64යි ධන 8 වරක් 1 8 එක් වරක් බිඳුව අවශ්‍ය නැහැ. මෙතනින් එනවා පුතේ 257 ධන මෙතනින් එනවා 64යි 8යි කියන්නේ 72යි. එහෙනම් 2යි 7යි 9යි 7යි 5යි 12යි එකක් ඉතිරි 3යි. එහෙනම් බලන්න පුතේ උත්තරයක් කියනවාද කියලා 329 කියලා. ඔව් උත්තර අංක 3 එහෙනම් නිවැරදි උත්තරයේ විදිහට අපිට ගන්න හැකියාවක් තියෙනවා. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මෙහෙයුම් පද්ධතියක් තුල දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාවලියක් අත්හිටුවා ඉන්පසු ඒ යලි පටන් ගැනීම හෝ වෙනත් ක්‍රියාවලියක් පටන් ගැනීම හඳුන්වනු ලබන්නේ. මේක වැදගත් සංකල්පයක්. මගේ මෙහෙයුම් පද්ධති පාඩම් මාලාවේ දෙවනි කොටසේදී මම මෙන්න මේක පැහැදිලි කරනවා. අපි පුතේ මෙන්න මේ වගේ එකට කියනවා. ඒ කියන්නේ ක්‍රියාවලියක් අත්හිටුවා යලි පටන් ගැනීම හෝ වෙන ක්‍රියාවලියක් පටන් ගැනීම අපි සන්දර්භ හුවමාරු සන්දර්භ සුවිචය කියලා හඳුන්වනවා. පුතාට මම මේක විස්තර කරලා තියෙනවා. එහෙනම් මේකේ නිවැරදි උත්තර වෙන්න ඕනේ 3ට පුතාට උත්තරේ තෝරලා තියෙන උත්තරේ අංක 2 වෙන්න ඕනේ. එහෙනම් මතක තියාගන්න. හරි. ක්‍රියාවලිය මොනවද අත්හිටුවලා නැවත පටන් ගැනීමක් හෝ වෙනත් ක්‍රියාවලියක් පටන් ගැනීම අපි කියනවා සන්දර්භ සුවිචය කියලා. එහෙම නැත්නම් සන්දර්භ හුවමාරුව කියලා කියනවා. ඉතින් මේ හැම එකකින්ම අදහස් කරන්නේ එකක්. හරි. අපි බලමු මොකද්ද මේ සන්දර්භ සුවිචය කියන්නේ කියලා පොඩ්ඩක්. මෙහෙයුම් පද්ධති මගින් සකසණය තුල කිසියම් ක්‍රියායනයක් සඳහා ක්‍රියාත්මක වීමට ලබා දුන් කාලය අවසන් විට හෝ අතුරු බිඳුමක් ක්‍රියාත්මක විට පවතින ක්‍රියායනය తాවකාලිකව නවතා වෙනත් ක්‍රියායනයක් සකසණය තුල ධාවනයට එක් කරයි. මෙම ක්‍රියායන ප්‍රධාන මතකය හා සකසණය අතර හුවමාරු වීමේ ක්‍රියාවලිය සන්දර්භ සුවිචය කියලා අපිට කෙටියෙන් හඳුන්වන්න පුළුවන් පුතේ. හරි. එහෙනම් පුතාලට ඕන මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න තියාගත්තත් කමන්නේ නිකන් ඉන්න වෙලාවකට ඔය ෆෝන් එක කරන් මේ වගේ දේවල් කියවන්න. එතකොට ඔය අමතක වෙන්නේ නැහැ. යමු අපි ඊළඟ ප්‍රශ්නෙට. නවීන මෙහෙයුම් පද්ධතිවල ක්‍රියාවලියක් නව අවස්ථාවේ සිට අපි දන්නා මේ අර එන්නේ ක්‍රියායන තත්ත්ව රූප සටහනනේ. දැන් බලන්න මේ මම නිතරම කියපු දේවල් පුතේ. මේ ඇවිල්ලා විභාගෙදී අහපු ප්‍රශ්න. ඒ වගේම මම නිතරම කිව්වා මේ කොටස් බලා ගන්න පුතේ. මේ කොටස් වලින් වැඩිපුර එනවා. එතකොට මම කියන දේවල් ටික හරියට අහගෙන වැඩ කරනවා නම් මේවා කොට දාන එක ඒ තරම් ලොකු අමාරු දෙයක් නෙමෙයි. බලන්න නව අවස්ථාවේ තියෙන ක්‍රියාවලියක් ඊළඟටපත් වෙන්න පුළුවන් අවස්ථාව මොකද්ද පුතා? සූදානම් අවස්ථාවනේ. සූදානම් තියෙන එකක් තමයි ඊළඟට ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්නම් අපි කියනවා ධාවන අවස්ථාවට ගමන් කරනවා කියලා.
හරි. දැන් මෙතනින් අහන්නේ මොකක්ද? නවීන මෙහෙයුම් පද්ධතිය වල ක්‍රියාවලියක් නව අවස්ථාවේ සිට සූදානම් අවස්ථාවට වෙන සංක්‍රාන්තිය. පුතේ අපි දන්නවා මේ නව අවස්ථාවේ ඉඳන් සූදානම් අවස්ථාවන සංක්‍රාන්තිය සිදු කරන්නේ පුතේ කුමන නියමකරණය මගින්ද? මගේ මෙහෙයුම් පද්ධතිය තුන්වෙනි වීඩියෝ එක බලන්න. මේ ප්‍රශ්නේ මම සාකච්ඡා කරලා තියෙනවා. කුමන නියමකරණය මගින්ද? උත්තරේ අංක 2 වෙන්න ඕනේ. දීර්ඝකාලීන නියමකරණය මගින් තමයි පුතේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. ඉතින් පුතාලන්ට තවත් තේරුම් ගන්න ඕන නිසා මම අර තුන්වෙනි මගේ වීඩියෝ එකෙන් පුංචි කොටසක් ගත්තා. මේ තියෙන්නේ බලන්න. දීර්ඝකාලීන නියමකාරණයෙන් තමයි සූදානම් තත්ත්ව පෙළ ගැස්වීමට තුලත් කළ යුත්තේ කුමන ක්‍රියාවලියද යන්න තීරණය කරන්නේ. එහෙනම් මෙන්න මේ කොටසින් නේද පුතේ විභාගයට ප්‍රශ්න හැදිලා තියෙන්නේ. ඉතින් එහෙනම් මේ කොටස් ටිකට උදේ අවධානය යොමු කරන්න. මේ එක්කින් වෙන්නේ මොකක්ද කියලා හොඳට අවබෝධයෙන් ඉන්න. ඒ ප්‍රශ්න හැදිය රටාවන් හොඳට අධ්‍යයනය කරන්න. මම හැම වෙලේම උගන්වන්න හදන්නේ ඒක. එතකොට අපිට මේ විභාගයට හොඳ ලකුණක් ගන්න ඒ තරම් අමාරු වෙන්නේ නැහැ. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. පහත සඳහන් වගන්ති සලකන්න. මේ ප්‍රශ්නේ මම ඊට කලින් ඔයාලට කරා. මතකද දන්නේ? පහත සඳහන් වගන්ති සලකන්න කියනවා. අහනවා ඉහත වගන්ති අතුරෙන් නිවැරදි වන්නේ කවරක්ද කියලා. මොකක්ද පුතේ? මෙයා කියනවා රචනා චෞරත්වය තොරතුරු පද්ධති වලටදී පොදු තර්ජනයකි. නෑ පුතේ. ඒක හරි උත්තරයක් විදිහට අපිට ගන්න හැකියාවක් නෑ. රචනා චෞරත්වයෙන් අදහස් වන්නේ වෙනත් අයෙකුගේ නිර්මාණයක් තමුන්ගේ යයි කියාපෑම. තාමත් නිවැරදිනේ. දැන් අපි ගොඩක් කට්ටිය කරන වැඩක් නේද? අපි ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ එකක් තමන්ගේ කියලා පෙන්වනවා. ඉතින් එහෙම කරන්න හොඳ නෑ. ඒක මේ රචනා චෞරත්වය කියලා අපි කියනවා. C කියනවා ප්‍රකාශන සොරකම රචනා චෞරත්වය සඳහා සමානාර්ථ පද්ධතියකි නෑ පුතේ. ඒක සමාන එකක් නෙමෙයි. එහෙනම් නිවැරදි උත්තරේ වෙන්න ඕනේ මේකට මොකක්ද? B පමණි කියලා උත්තරයක් තියෙනවද බලන්න. ඔව්. මේ තියෙන්නේ උත්තරාංක 2 B පමණි. එහෙනම් නිවැරදි උත්තරේ වෙන්න ඕනේ උත්තරාංක 2. යමු අපි ඊළඟ ප්‍රශ්නෙට. පහත පෙන්වා ඇති සර්වත්‍ර දිවා ආධාරයෙන් සාදැති තාර්කික පරිපථය සලකන්න. දැන් මෙතන පුතාලට පේන්න තියෙනවා අපි දන්නවනේ ඉතින් මේ තියෙන්නේ මොකක්ද මේක මෙහෙම තිබ්බනම් අපි ඒකට කියනවා මොකක්ද පුතේ ඕදිවාරය කියලා. ඊට පස්සේ මේක මෙන්න මෙහෙම මෙතන නොට් එකකින් ගමන් කරනවා අපි ඒකට කියනවා නෝදිවාරය කියලා. දැන් එහෙනම් මෙතන නෝදිවාර තුනක්නේ තියෙන්නේ. එහෙනම් පුතේ නෝදිවාර තුනක් සමාන වෙන්නේ කුමන දිවාරයකටද? ඇන් දිවාරයකටනේ. පුතාලට මතක ඇති මම මේක පෙන්නුවා. එහෙනම් මේ මෙහෙම තිබ්බනම් බලන්නකෝ. නැන් දිවාර තුනක් තිබ්බනම් නැන් දිවාර තුනක් තිබ්බනම් ඒකට සමාන වෙන්නේ මොකක්ද? මෙන්න මෙහෙම නැන් දිවාර තුනක් තියෙනවා නම් ඒක සමාන වෙන්නේ මොකීටද? ඒක සමාන වෙනවා පුතේ ඕ දිවාරයකට. මේව මතක කරන්න එපා. මෙහෙම තිබ්බනම් අපි හිතමු නැන් දිවාර දෙකක් තිබ්බා කියලා. එහෙනම් ඒක සමාන නම් මොකද දිවාරයකටද? ඇන් දිවාරයට. මේවා අපි යුනිවර්සල් ගේට් වලදී සාකච්ඡා කරා. ඒ වගේ මේ ප්‍රශ්නත් අපි සාකච්ඡා කරා. ඉතින් ගැටලුවක් තියෙනවා නම් පුතේ ඕනලාව අහන්න මම උදව්වක් පුතාලට ලබා දෙන්න. හරි. එහෙනම් මෙතන තියෙන්නේ නෝ දිවාර තුනක්. එහෙනම් ඒක සමාන වෙනවා ඇන් දිවාරයට. එහෙනම් මේකට පිළිතුරු අංක 2 වෙන්න අවශ්‍යයි. ඉතින් තව දෙයක් කියන්න ඕනේ පුතේ ඉදිරියේදී මම පුතාලට මේ YouTube උත් නෙමෙයි වෙනම platform එකක් හදනවා පුතාලට guru.lk වගේම unit wise පහසුවෙන් අධ්‍යයන කටයුතු කරන්නත් ඒ වගේම මේ අවස්ථාවේදීම ප්‍රශ්න පත්‍ර ඕනනම් බාගත කරගන්නත් මේ හැම එකකටම LMS එකක් මම ඉක්මනටම ඔයාලට හඳුන්වා දෙනවා. එතකොට ඔයාලට ඉගෙනීම කටයුතු පහසුවෙන් තවත් සිදු කර ගැනීමේ හැකියාවක් දෙනවා. ඉතින් මේ වැඩසටහන මේ දවස්වල කරගෙන යන ගමන් තමයි මම පුතාලට මේ පාඩම් මාලා සිදු කරන්නේ. එතකොට මේ පාඩම් මාලා කිසිම දෙයකට මම මුදලක් අය කරන්නේ නැහැ. නමුත් මගේ කාලය කැප කරමින් මම පුතාලට උගන්වනවා. හැබැයි ඉතින් මේකේ වටිනාකමක් ඔයාලා හොඳ ප්‍රතිඵලයක් අරන් මට ලබා දෙන්න. ඉතින් ඒක තමයි මම ඔයාලගෙන් කරන එකම ඉල්ලීම. එතකොට අමතක කරන්න එපා මේ නම් ගහරුවාදා මම නෙට්වර්කින් ගණන් ටිකක් පුතාලට කරනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් IP address විභාගෙ ලියහපු ගණන් එක්කම තමයි අඟහරුවාදා රාත්‍රී 9ට කරන්න පටන් ගන්න. ඉතින් මේ වීඩියෝ එකත් අනිවාර්යෙන් ඔයාලා බලන්න ඕනේ. ඒකට සම්බන්ධ වෙන්න. තව දන්න යාළුවෝ ඉන්නවනම් එකතු කරගන්න. මේ ඉගෙන ගන්නනේ පුතේ. මේවා අපි බෙදාගෙන ඉගෙන ගන්න අවශ්‍යයි. ඕකේ. අපි යමු ප්‍රශ්න අංක 7ට. ප්‍රතිසම සංඥාවක් නියත කාලාන්තරවලදී නියදි කර පිටු 16. පුතේ මෙන්න මේකට උත්තරය ගන්න පොයින්ට් එක තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන තියෙන පොයින්ට් එක. හරි. මම එයි කියලා කියන්නම් ප්‍රශ්නේ කියවලා අගයන් ලෙස නිරූපණය කරනු ලැබේ. ඉහත වගන්ති හොඳින් විස්තර කරන ලබන්නේ පහත සඳහන් කුමකින්ද? පුතේ මේ සඳහා පාදක වෙන්නේ පොයින්ට් එක පිටු 16. ඒ කියන්නේ
දීමය සංඛ්‍යාංක භාවිතා කරමින් මුර්ජනය කරන අවස්ථාවක් මේ අහන්නේ. එහෙනම් අපි දීමේ සංඛ්‍යාත භාවිතා කරමින් මුර්ජනය කරන්නේ පුතේ ස්පන්දිතකේත මුර්ජනයේදී ස්පන්දිතකේත මුර්ජනය අමතක කරන්න එපා මේක. මම මේක පැහැදිලි කරන්නම් පුතාලට. මේ බලන්නකො. ස්පන්දිතකේත මුර්ජනයේදී ස්පන්දකේත මුර්ජකේ යනු ප්‍රතිසම සංඥාවක් අංකිත සංඥාවක් බවට පරිවර්තනය කරන ක්‍රමවේදයකි. මෙහිදී සංඥා ද්විමය ආකාරයට භාවිතා කරයි. අන්න එනම් එක හා බිඳුව ලෙස. ඒ කියන්නේ මේ පිටුනේ පුතේ. එහෙනම් අන්න ඒක තමයි පුතාලගේ මේ ප්‍රශ්නෙට බේස් උනේ. ඒ නිසා මෙන්න මේක නිසා තමයි අපි මේ ස්පන්දිතකේත මුර්ජනය කියලා මේකට උත්තරේ ලබා ගන්න. මම මේ මුර්ජන ආකාර සියල්ල පුතාලට ඉගෙනුවා. අමතකයි නම් පොඩ්ඩක් ඒ නෝට් එක බලන්න. එතකොට ඔයාලට ඒක අවබෝධ කරගන්න පුළුවන්. ප්‍රශ්නාංක 8 IP address. පුතේ මේ ප්‍රශ්නාංක 8 පුතාලගේ ප්‍රශ්න පත්‍රයේ සඳහන් වෙලා නැතිව ඇති. ගැටලුවක් කරගන්න එපා. අපි මේ ප්‍රශ්නේ බලමු. IP ලිපින 192.248.1630 සහ 192.248.1690 සහිත යන්ත්‍ර දෙකක් ස්ථානීය පෙදෙස් ජාලයකට සම්බන්ධ කොට ඇත. පහත සඳහන් කවරක් මෙම ජාලය සඳහා සුදුසු උපජාලාවරණයක් වන්නේද? දැන් මෙන්න මෙහෙම මේ වගේ එකට උත්තරේ ගන්න. දැන් ඉස්සෙල්ලා බලන්න මේ තුනේ මේ IP ලිපින දෙකේම පුතේ මෙන්න මේ ටිකම සමානයි නේද? ඊට මේක පටන් අරන් තියෙන්නේ 192 න්. එතකොට 192 කියන්නේ අපි දන්නවා බිඳුවත් 126ත් අතර නම් වෙන්න ඕනේ ක්ලාස් මොකද පුතේ? A. 128ත් 191ත් අතර නම් ක්ලාස් B. 192ත් 223ත් අතර නම් අපි කියනවා ක්ලාස් C කියලා. එහෙනම් මේක පටන් අරන් තියෙන්නේ කොතනින්ද පුතේ? ක්ලාස් C වලින්. එහෙනම් මේ දෙකම ක්ලාස් C එකේ උපජාලාවරණය පිළිටන්නේ පුතේ සාමාන්‍යයෙන් නෙට්වර්ක් හෝස්ට්. දැන් අමතක දන්නේ මම අඟහරුවද මේ දේවල් මුලින්ම උගන්වන්න බය වෙන්න එපා. ඒ කියන්නේ 255යි 255යි බිඳුව. දැන් අපිට ඉස්සෙල්ලාම ගන්න පුළුවන් මෙන්න මේකට පහසුවෙන් උත්තර කිහිපයක් ඉවත් කරන්න පුළුවන් මොනවද? දැන් මෙතන බලන්න මේ උපජාලාවරණය තියෙන 192 255. එහෙම තියෙන්න පුළුවන්ද? හැකියාවක් නැහැ. මෙතනත් තියෙන්න පුළුවන් මෙතන IP address එකක් තියෙන. මේක ගන්න පුළුවන් උපජාලාවරණයට බෑ. එහෙනම් ඒකත් ඉවත් කරන්න පුළුවන්. සහ 255 කියන අවස්ථාවේ ඒක ගන්න බෑ. එහෙනම් දැන් අපේ උත්තර කීයක් සංසන්දනය කරන්න තියෙනවද? දෙකක්. දැන් 3යි 4යි විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. බලන්න උත්තරේ හොයන විදිය. නැවත ප්‍රශ්නේ කියවනවා. IP ලිපින බ්ලා බ්ලා සහ බ්ලා සහිත යන්ත්‍ර දෙකක් ස්ථානීය පෙදෙස් ජාලයකට. එහෙනම් මේ යන්ත්‍ර දෙකක් තියෙන පොඩි ලෑන් එකක් නේද පුතේ? මේ පොඩි ලෑන් එකක් නේද මේ තියෙන්නේ? එතකොට මේ ලෑන් එකේ උපජාල ගොඩක් තියෙන්න පුළුවන්ද? බෑ. මේකේ තියෙන්නේ එකම එක උපජාලයයි. එහෙනම් එක උපජාලයක් නිර්මාණය කරන්න නම් දැන් අපි දන්නවා සූත්‍රයක් තියෙන උපජාල ප්‍රමාණය හොයන සූත්‍රයක් තියෙනවනේ පුතේ මතකයි නේද? 2n කියලා නේද? එතකොට මෙන්න මේකේ පුතේ සාමාන්‍ය එකක් හදන්න අපිට පිටු එකක් ප්‍රමාණවත්. එහෙනම් අපිට මේක ලියා ගන්න පුළුවන් 1 2 3 4 5 6 7 8 ඒ කියන්නේ මේ 255 1 2 3 4 5 6 7 8 ඒ කියන්නේ මේ 255 1 2 3 4 5 6 7 8 මේ 255 මෙතන එක පිටුවයි අවශ්‍ය 1.7ක් අපිට දාගන්න පුළුවන්. එතකොට මේකෙදි බලන්න පුතේ දැන් මේකේ දීමයට හැරවුවොත් සමාන නැවත දශමයට හැරවුවොත් මෙතන අපි දන්නවා 255යි මෙතන 255යි මෙතන 255යි මෙතන 1 2 4 8 16 32 64 128. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 255 128. එහෙනම් නිවැරදි උත්තරේ විදිහට අපිට උත්තராංක 4 තෝරන්න පුළුවන්. දැන් මේ 224 උනොත් බිටු කීයක් තියෙනවද පුතේ? බිටු 3ක් අවශ්‍ය වෙනවා. ඒතකොට බිටු 3ක් කියන්නේ උපජාල කීයක් තියෙන බලන්න? 8ක් තියෙන බලන්න. දැන් මෙතන එච්චර උපජාල සංඛ්‍යාවක් අවශ්‍යයිද? මෙතන නෑ. පරිගණක දෙකක් තියෙන්නේ. ඉතින් මේකට එක නෙට්වර්ක් එකක් හොඳට එක උපජාලයක් හොඳටම ප්‍රමාණවත්. එහෙනම් අපිට ඒකට උත්තරය අංක 4 ගන්න හැකියාවක් තියෙනවා. යමු ප්‍රශ්නෙට ඊළඟ. පහත දැක්වෙන කුමන වගන්තිය සත්‍ය වේද? පළමු පරම්පරාවේ පරිගණක සාධන ලද්දේ ට්‍රාන්සිස්ටර් භාවිතා කරමිනි.
දැන් පුතාලට අර ගිය සතියේ පේපර් සාකච්ඡාවට සම්බන්ධ වුණා නම් ඕන්න දැන් උත්තර දාන්න. මොකද මම මේවා හොඳට විග්‍රහ කරා. බලන්න මේ දේවල් කොච්චර වටිනවද? මේ ඇවිල්ලා 2016 පළවෙනි ප්‍රශ්නේ. පළමු පරම්පරාවේ පරිගණකයේ සාධන ලද්දේ ට්‍රාන්සිස්ටර් භාවිත කරමින්. වැරදි නේද පුතේ? මොනවද භාවිත කරේ? රික්තක නල. vacuum tubes. electric numeric integrator and computer. අපි මේ ENIAC නෙමෙයි පුතා ENIAC වෙන්න ඕනේ. මෙතන මේ පොඩි printing mistake තියෙනවා මේවා type කරද්දී ENIAC වෙන්න ඕනේ. අනු දෙවන පරම්පරාවේ පරිගණකයක නෑ නේද පුතේ? ENIAC, UNIVAC, EDSAC, EDVAC නේද? ABC මේවා පළවෙනි පරම්පරාවේ පරිගණක ඉදිරිය හඳුනගන්නේ නම් දෙවෙනි එකත් වැරදි. ඇනලිටිකල් එන්ජින් නම් වූ යන්ත්‍රයේ නිමවුම් කරුවන්නේ ඇඩා ලව්ලේස්. ඇඩා ඔගස්ටා කියන මැදිනේ නෑ. මේ පරිගණක ක්‍රමලේඛිකාවනේ. එහෙනම් ඒකත් වැරදි. මේ චාල්ස් බැබේජ් හදන්නේ. ප්‍රථම පරිගණක ක්‍රමලේඛකයා ලෙස හඳුන්වන්නේ ඇලන් ටියුරින් නෑ නේද පුතේ? ඇඩා ලව්ලේස් වෙනත ඇඩා ඔගස්ටා ලව්ලේස් කියන කෙනා හඳුන ගන්න පුළුවන් ප්‍රථම ක්‍රමලේඛකයා විදිහට. හැබැයි පස්වෙනි එක ඇබකසේ පළමු ගණක යන්ත්‍රය ලෙස විශ්වාස කරනු ලැබේ. එහෙනම් මෙතන තියෙන උත්තරත් එක්ක සංසන්දනය කරලා බලද්දී නිවැරදි උත්තරයක් විදිහට සලකන්න පුළුවන් උත්තර අංක 5 විතරයි. යමු අපි ඊළඟ ප්‍රශ්නෙට. මධ්‍ය සැකසුම් මේකකයේ අංගයක් වන්නේ කුමක්ද කියලා අහනවා. ඉතින් අපි දන්නවා පුතේ CP එකේ කොටස් තුනක් තියෙනවා. මොනවද? රෙජිස්ටරේ තියෙනවා. අය ALU ද තියෙනවා. අනිත් එක control unit. එහෙනම් මෙන්න මේ කොටස් තුනනේ පුතේ CPU එක ඇතුලේ තියෙන්නේ. එතකොට ඒ වගේ මතක තියාගන්න තව එකක් තියෙනවා. මේක ඇතුලේ තියෙන්න පුළුවන් මධ්‍යසකසම මේක ඇතුලේ මොකක්ද? වාරක මතකයේ L1 මට්ටම. ඒ කියන්නේ පළමුවන මට්ටම තියෙන්නත් පුළුවන් මොකේද? මධ්‍යසකසම මේකකයේ ඇතුලේ. ඒක පැහැදිලිව හොඳට මතක තියාගන්න අවස්ථාවක්. නමුත් මෙතන ඊතරම් දුරට යන්න අවශ්‍ය නැහැ. මේකේ පැහැදිලිව පේන්න තියෙන උත්තරේ 3 ALU කියලා. එන 9ට උත්තරේ වෙන්න ඕනේ ALU. ලේසි ප්‍රශ්නයක්. දීමේ සංඛ්‍යාව කුමක්ද කියලා අහන 109ට. ඉතින් අපි ටක් ටක් ගාලා මේ ගාන හදමු. 109 කියන සංඛ්‍යාව අපිට වෙනවා දෙකෙන් බෙදන්න. 1ට නෑ 10ට 5යි 9ට 4යි ඉතිරි 1යි. මේක පහසු ගානක් නිසා ඉක්මනින් කරන්න. 5ට 2යි 14ට 7යි බිඳුවයි. 2ට 1යි 7ට 3යි ඉතිරි 1යි. 13ට 2 6යි ඉතිරි 1යි. 6ට 2 3යි ඉතිරි බිඳුවයි. 3ට 2 1යි ඉතිරි 1යි. 1ට 2 නෑ බිඳුවයි ඉතිරි 1යි. එහෙනම් උත්තරේ 1යි 1යි බිඳුව 1යි 1යි බිඳුවයි 1යි 2 කියලා ගන්න පුළුවන්. බලන්න පුතේ 110 110 එක තියෙනවද කියලා? ඔව් උත්තරේ අංක 2 110යි 110යි එක තියෙන උත්තරේ අංක 2 නිවැරදි පිළිතුර විදිහට අපිට බාර ගන්න හැකියාවක් තියෙනවා. පහත් සඳහන් කවරක් නිවැරදි IPv4 ලිපිනයක් වන්නේද? අපි දන්නවානේ IP ලිපින ආකාර දෙකක් තියෙනවනේ මොනවද? IPv4 සහ IPv6 කියලා. දැන් මෙතන බැලුව බැලමට IPv6 ඒව නෑනේ. අහන්න IPv4 ලිපිනයක් වන්නේද කියලා. ඉතින් අපිට මේකේ පහසුවෙන් ඉවත් කරන්න පුළුවන් දේවල් අපි ඉස්සෙල්ලා අයින් කරමු. දැන් පුතේ මේ 268 කෙනාගේ තියෙන්න පුළුවන්ද මේකේ? බෑනේ. අපි දන්නවා බිඳුවයි බිඳුවේ ඉඳලා 255යි 255යි පරාසය තුලනේ පුතේ පිහිටන්න පුළුවන් ওই IP ඇඩ්‍රස් එක. හැබැයි ඒ වගේ මතක තියාගන්න මෙන්න මේ අවස්ථාව භාවිතා කරන්නෙත් නෑ. හරි? ඔය අතරතුර තියෙන ඕනෝගයක් වෙන්න පුළුවන්. එහෙනම් දැන් මේක වැරදි. මේක ගත්තොත් එහෙනම් මොකද්ද වැරද්ද? මෙතන 256 තියෙනවා. එහෙනම් ඒකත් වැරදි නේද? ඊට පස්සේ මෙන්න මේක බලන්නකො. මේකේ අපි දන්නවා මේ කොටස් 4නේ තියෙනුනේ පිටු 32 ඉන්නේ දක්වන්නේ. හැබැයි මේකේ කොටස් කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5ක්. එහෙනම් ඒකත් වැරදි. මෙතන බලන්න 258 තියෙනවා. එහෙනම් මේකත් වැරදි. එහෙනම් නිවැරදි උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් 8.8.8.8 කියන IPv4 ලිපින. ඒක නිවැරදි. ඒක මේ 255 පිහිටන කොටස් 4කින් දක්වලා තියෙන්නේ. ඉතින් ඒක නිවැරදි. යමු ඊළඟ ප්‍රශ්නෙට. ස්ථානීය ප්‍රදේශ ජාලයක ජාල උපක්‍රම 500ක් තිබේ. ටිකක් කියන්නේ මේක ක්ලාස් C වෙන්න නම් බෑ නේද පුතේ? ඇයි ක්ලාස් C වෙන්න බෑ කියලා මම තීරණය කරේ? ක්ලාස් C එක උපරිම තියෙන්න පුළුවන් කිය 256 නේ උපාංග. ඊට වඩා තියෙන්න බෑ. ඊට වඩා තියෙනවා නම් B එකට හරි A එකට හරි යන්න වෙනවා. ඉතින් අහනවා එම පරිගණක ජාලය සඳහා වඩා සුදුසු උපජාල ආවරණය කුමක්ද? දැන් පුතා මේ බලන්න මෙන්න මේ අවස්ථාව මේ තියෙන නෙට්වර්ක් හෝස්ට් මේ ඇවිල්ලා ක්ලාස් C අවස්ථාවට ගැලපෙන එකක් නේ. එහෙනම් මේක ගන්න පුළුවන්ද? බෑ. මේ අවස්ථාවත් එහෙමනේ. මේකත් ගන්න බෑ.
මේක ගන්න පුළුවන්ද? ඒක ගන්නත් බෑ. මෙයාව ගන්නත් හැකියාවක් නැහැ. ඉතින් මේක ලේසියෙන් පේන්න තියෙනවා වෙන්න මේක උත්තරේ වෙන්න ඕනේ. දැන් ප්‍රශ්නයක් ඇති. දැන් කොහොමද මේක මේ හිතුවේ මෙහෙමයි කියලා? හිතුවේ මෙහෙමනේ පුතේ. අපි ජාල උපක්‍රමයකට මේ ඩිවයිසස් 500ක් කියන්නේ මේ වෙලේ සත්කාරකයන් ප්‍රමාණයනේ. එතකොට මේ සත්කාරකයන් ප්‍රමාණය 500ක් වෙන්න නම් අනිවාර්යෙන් හෝස් පිටු සංඛ්‍යාව වැඩි වෙන්න එපා. දැන් අපි දන්නවා දැන් උදාහරණයක් විදිහට මම මෙන්න පුතාලට අරන් පෙන්නන්නම්කො මේ අවස්ථාව. දැන් මේ අවස්ථාව ගත්තොත් 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 සහ 1 2 3 4 5 6 7 ඔහොමනේ තියෙන්නේ පුතේ. ඒ කියන්නේ මේ 255යි 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 128. දැන් මේකේ සත්කාරකෙන් ප්‍රමාණය අපි ගන්නවා නම් දන්නවනේ අපි මොකද්ද 2n ඍණ 2නේ පුතේ. එතකොට මේකේ හෝස් බිඩු කීයක් තියෙනවද 7යිනේ ඍණ 2යි. එතකොට අපි දන්නවා දෙකේ 7 වෙනි බලය කියන්නේ කීයද පුතා 64යි 128. එතකොට 128න් දෙකක් අඩු කරොත් කීයද 126 නේ පුතේ උපරිම සම්බන්ධ කරන්න පුළුවන් සත්කාරකෙන්. එතකොට මෙතන කීයක් තියෙනවද 500ක් තියෙනවනේ. එතකොට මේක නිවැරදි උත්තරේ විදිහට ගන්න බෑ. ඒ විදිහට පුතාලා ඕන මේවා මේ අවස්ථාවන් තුනත් හදලා බලන්න. මම මේ අවස්ථාව තුරන්නේ මෙන්න මේ නිසා. දැන් මේක මම දිගහැරලා ලියාගත්තොත් 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 ඒ කියන්නේ 255 255යි 254 කියන්නේ පුතේ 1 2 3 4 5 6 7 බිංදුව 8ක්. දැන් පුතාට එකපාරම 254 ගන්න බැයි නම් මේ පැත්තක 254 දෙකෙන් බෙදන්න. එතකොට ඔය උත්තරේ එනවා. හරි? මේ උත්තරේ එනවා. ඕන්න මම කරලා පෙන්නන්නකෝ 2ට 2 ඒවා 1යි 5ට 2 ඒවා 2යි එකක් ඉතිරි 14ට 7යි ඉතිරි බිංදුවයි එකට නෑ 12ට 6යි 7ට 3යි ඉතිරි 1යි 6ට 3යි මෙතන අපි කිව්වේ 12ට 6යි 4ට 3 හරි 3නේ තියෙන්නේ 3ට 2 ඒවා 1යි ඉතිරි 1යි 3ට 1යි 11ට 5යි ඉතිරි 1යි 15ට 2 ඒවා 7යි ඉතිරි 1යි 4ට 2 ඒවා 3යි ඉතිරි 1යි 3ට 2 ඒවා 1යි ඉතිරි 1යි 1ට 2 ඒවා නෑ බිංදුවයි ඉතිරි 1යි එහෙනම් බලන්න 1 ඒවා 4යි 1යි 1යි බිංදුව ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේකනේ මම ලියලා තියෙන්නේ නේ. මම එකපාරේ ලිව්වට පුතාලා ඕනනම් මෙහෙම ගාන හදලම උත්තරේ ලියන්න ඕනේ. දැන් මේකෙදි අපි සත්කාරකෙන් ප්‍රමාණය හෙව්වොත් පුතේ 2n ඍණ 2 කියලා. මෙතන දැන් සත්කාරක පිටු කීයක් තියෙනවද? මේ ඇවිල්ලා ක්ලාස් B. network host. එතකොට මේකේ සත්කාරක පිටු කීයක් තියෙනවද? 9ක් තියෙනවා. එතකොට අපි දන්නවනේ පුතේ දෙකේ 9 වෙනි බලය කියන්නේ 512නේ. දෙකක් ගියපුවාම 510. එහෙනම් මේ 510 ඇතුලේ 500ක් නිර්මාණය කරන්න හැකියාවක් තියෙනව නේද? අන්න ඔය විදිහට තමයි මම මේ කියන පස්වෙනි උත්තරේට පිළිතුර ලබා ගත්තේ. ඉතින් පුතාලත් මේ වගේ ගාන හදලා බලලා ගන්න. ගැටලුවක් තියෙනවා නම් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ගහගත්තා මේක ස්ක්‍රීන්ෂොට් එක WhatsApp කරා කොහොමද මේක වුනේ? මේක මෙහෙම වුණොත් කොහොමද? අහන්න. මම ඒකට තමයි ඉන්නේ. මම ඔයාලට උදව් කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම මට 725ක්වත් අවශ්‍ය නැහැ. හැබැයි හොඳට ඉගෙන ගන්න. එච්චරයි මම ඉල්ලන්නේ. යමු ප්‍රශ්න අංක 13ට. තවත් ජනප්‍රිය ප්‍රශ්නයක්. මේකෙනුත් විභාගෙදී එන්න පුළුවන් අවස්ථාව බොහොම වැඩි. ගතික සසම්භාවී ප්‍රවේශ මතක සම්බන්ධයෙන් පහත දී ඇති වගන්ති සලකන්න කියලා කියනවා. DRAM සඳහා කාලාවර්තක පුබුදු කිරීමක් අවශ්‍ය වේ. ඔව්, නිතාමත් නිවැරදි. ඒක නිවැරදි උත්තරයක් විදිහට ගන්න පුළුවන්. සකසනේ ඇති රෙජිස්ටර් DRAM වලින් නිපදවා ඇත. නෑ පුතා, ඒ SRAM වලින් නිපදවලා තියෙන්නේ. එහෙනම් B වැරදි උත්තරයක් විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. C DRAM හි මතක ඝනත්වයේ ස්ථිතික RAM හි මතක ඝනත්වයට වඩා වැඩි. ඔව්, නිවැරදි. එහෙනම් උත්තර වෙන්න ඕනේ A සහ C බලන්න තියෙනවද කියලා එක. ඔව්, උත්තරේ A සහ C උත්තරේ අංක 4 වෙන්න අවශ්‍යයි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මෙන්න මෙතන බලන්න මම පොඩ්ඩක් විස්තර කරලා තියෙනවා. මේ බලන්න. විදුලි බලයේ සැපයන SRAM හි වාරක මතක සහ මේ බලන්න. දැන් මෙතන මම කිව්වනේ රෙජිස්ටර් නිපදවලා තියෙන්නේ මොන වගේද කියලා. මේ බලන්න. රෙජිස්ටර් නිපදවලා තියෙන්නේ SRAM මගින්. හරි, එහෙනම් DRAM නෙමෙයි. ඒකයි මේකට වැරද්ද දැම්මේ. හරි. ඉතින් පුතාලට මේ ටික කියව ගන්න පුළුවන්. මම මෙතනට ගැලපෙන විදිහට මේවා දාලා තියෙනවා. එතකොට ඔයාලට ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 14. දැන් මේ දවස්වල භාවිතා වන සංකල්පයක් ගැන තමයි මේ ප්‍රශ්නේ දාලා තියෙන්නේ. නවීන සංවිධානවල සේවකයින් නිවසේ සිට ඔවුන්ගේ රාජකාරී ඉටු කරයි. ඉහත වගන්තිය වඩාත් හොඳින් විස්තර කරනුයේ පහත කවරකින්ද කියලා අහනවා.
ඉතාමත් ලේසි. මම මේකට වැඩි වෙලාවක් ගන්න නැහැ. උත්තරය අංක 2 ටෙලිකමියුනිටි. උත්තරය අංක 2 වෙන්න අවශ්‍යයි. 89 දෙකෙහි අනුපූරකය කුමක්ද? මේක හොඳ ප්‍රශ්නයක් පුතා. ගොඩක් කට්ටිය පටලව ගන්න අවස්ථාවක් මේකේ තියෙනවා. දැන් කෙනෙක් හිතනවා මේ දෙකේ අනුපූරකය කිව්වහම පිටු වටෙන් ලියලා ඊට පස්සේ මේක අනුපූරකයට අරගෙන එකක් එකතු කරන්න ඕනේ කියලා. බලමුකෝ මෙහෙමද කරන්න කියලා. මම ඉස්සෙල්ලා මේ 89 කියන සංඛ්‍යාව දෙකෙන් බෙදන්නම්කෝ. මට උත්තරයක් ගන්න අවශ්‍යයි. 8ට 2 4යි 9ට 4යි ඉතිරි 1යි. 4ට 2 2යි 4ට 2 2යි බිංදුවයි 2ට 2 1යි 2ට 2 1යි ඉතිරි බිංදුවයි 11ට 2 5යි ඉතිරි 1යි 5ට 2 2යි ඉතිරි 1යි 2ට 2 1යි ඉතිරි බිංදුවයි 1ට 2 නැහැ බිංදුවයි ඉතිරි 1යි. එහෙනම් බලන්න මට පිටු 7ක උත්තරයක් එනවා. මම ලියා ගන්නවා 89 1යි බිංදු පල්ලෙහි දැන් උත්තරේ ලියන්න ඕනේ 1යි බිංදුවයි 1යි 1යි බිංදු 2යි 1 කියලා. දැන් මේ උත්තරේ හරියද? නැහැ. ඇයි? අපි සාමාන්‍යයෙන් අනුපූරක සංඛ්‍යාව පිටු 8කින් දක්වන්න ඕනේ. දැන් මෙතන පිටු 7යි තියෙන්නේ බුදු උත්තරේ. එහෙනම් අපි ඉදිරියට තව බිංදුවක් දාන්න. දැන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දෙකෙහි අනුපූරකයේදී අපි මේක අනුපූරකයට ලක් කරන්න අවශ්‍යයිද කියලා. ඒ කියන්නේ බිංදුව නම් 1 නම් බිංදුව 1 බිංදුව බිංදුව 1 1 බිංදුව කියලා ලක් කරන්න අවශ්‍යද කියලා. මෙහෙම ලක් කරොත් අපි ඒකට කියනවා පුතේ එකෙහි අනුපූරකය කියලා. හැබැයි මෙහෙම පත් කරන්න අවශ්‍ය මේක ඍණ සංඛ්‍යාවක් නම් පමණයි. දැන් මෙතන ඍණ සංඛ්‍යාවක්ද දීලා තියෙන්නේ? නෑනේ. හරි. ඒ වගේම මෙහෙම තිබ්බම දැන් මේ ඍණ 89 එකෙහි අනුපූරකයෙන් හොයන්න කියලා එහෙනම් මෙන්න මේකයි උත්තරේ වෙන්න ඕනේ. ඍණ 89 දෙකෙහි අනුපූරකයෙන් හොයන්න කියලා තිබ්බනම් ඔයාලා මේකට තව එකක් එකතු කරන්නත් ඕනේ. බලන්න 0.1 එහෙනම් ඔන්න දෙකෙහි අනුපූරක උත්තරේ වෙන්න මේක වෙන්න ඕනේ. හැබැයි මේ උත්තරේ වෙන්න ඕනේ දෙකෙහි අනුපූරකය ඍණ සංඛ්‍යාවක් නම් ධන සංඛ්‍යාවක් නම් වෙන්න මේක තමයි නිවැරදි උත්තරේ වෙන්න ඕනේ. ඒතකොට ධන සංඛ්‍යාවක් නැවත මෙහෙම අනුපූරකයට ලක් කරලා එකක් එකතු කරන්න අවශ්‍යතාවයක් නෑ. බලන්න සමහර අපිට මෙතන මේකේ උත්තර තුනම දීලා තියා. ඒකයි මේකේ තියෙන භයානකම. එතකොට පුතාලා හිතන මේ අවස්ථාව වුණා මේක තමයි නිශ්චිතම හරි උත්තරේ. මේකේ තිබ්බොත් කියලා බලමු අපි ඉස්සෙල්ලාම වෙන්නේ මේ අවස්ථාව තියනවාද කියලා. 101.2 111 මේ බලන්න උත්තරංග 3 තියෙනව නේද? දැන් ළමයෙක් ලවට්ටන්න පුළුවන් මෙහෙම පුතේ. හැබැයි ඒක නිවැරදි උත්තරේ නෙවෙයි. නිවැරදි උත්තරේ වෙනුනේ 0.10යි 11යි 0.2යි 1. බලන්න මේක තියෙනවද කියලා. මේ තියෙන්නේ. එහෙනම් නිවැරදි උත්තරේ මොකක්ද? උත්තර අංක 2 වෙන්න අවශ්‍යයි. පැහැදිලි නේද ඔයාලට? හරි. අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට. තවත් නෙට්වර්කින් වලින් ප්‍රශ්නයක්. ස්ථානීය පෙදෙස් ජාලයන් 255යි 255යි 240යි බිංදුව යන උපජාල ආවරණය භාවිතා කරයි නම් මේකට සම්බන්ධ කරන්න පුළුවන් සත්කාරකයන් ප්‍රමාණය අහන්නේ. පුතේ එහෙනම් මේක දිගහැරලා ලියා ගන්න. 255යි 255යි 240යි බිංදුවනේ 255 කියන්නේ එකේ වටක් කියන්නේ අපි දන්නවා දැනටම. 3 4 5 6 7 8 240 පුතේ දෙකෙන් බෙදුත් පුතාලට ඒ උත්තරයක් එකේවා 4යි බිංදුවයි 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 බිංදුව කියලා මම මේක පාරකින් ගත්තට පුතාලා මේවා ගන්න හදලායි ගන්න ඕනේ. හරි. එතකොට දැන් බලන්න පුතේ මේක මොන අවස්ථාවද? ක්ලාස් B අවස්ථාවක් නේ. නෙට්වර්ක් හෝස්ට් වෙන්නේ. එතකොට මේකේ සත්කාරකෙන් ප්‍රමාණය හොයනවා නම් 2න් ඍණ 2 වෙන්න ඕනේ. මේකේ සත්කාරක පිටු කීයක් තියෙනවද? 12ක් තියෙනවා. ඍණ 2 දෙකේ 10 කියන්නේ 1024යි 2048යි 4096යි 4096න් දෙකක් ගියපුවාම 4094. බලන්න උත්තරයක් තියෙනවද කියලා උත්තරේ. ඔව් මේ තියෙන පැහැදිලි උත්තරේ අංක 5. එහෙනම් නිවැරදි උත්තරේ වෙනුනේ උත්තරේ අංක 5. මම හිතනවා අපේ දරුවෝ මේකට උත්තරේ ගන්න ඇති කියලා. ගැටලුවක් තියෙනවා නම් අහන්න පුතේ මම ඔයාලට උදව් කරනවා. ප්‍රශ්න අංක 17. අනේ ඉතින් ලේසි ප්‍රශ්නයක් නේද? මෙහෙම ප්‍රශ්න විභාගෙදී අහනවා. හරි. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ තරම් සරල ප්‍රශ්න. නමුත් ඉතිහාසයේ මෙවැනි අවස්ථාවන් බොහෝමයක් තියෙන මේ වගේ සරල ප්‍රශ්නත් අහපු. බලමු ඉතින්. දීමේ සංඛ්‍යාවට තුල්‍ය වන්නේ පහත සංඛ්‍යක් වෙන සංඛ්‍යාවලින් කවරක්ද? හැබැයි ඉතින් පහසුයකට පහසු මන්නේ නැහැ සංඛ්‍යා පද්ධති කිහිපයකින් උත්තර තියෙනවා. ඉතින් අපිට ඔක්කොම පරිවර්තනය කරලා බලන්න වෙනවා. බලමු අපි. ඉස්සෙල්ලාම අපි දශමයට හරවගමු මේක 1 2 4 8 16 32 32යි 8යි 40යි 44යි 42යි 46යි 47යි. හරි නේද? 32යි 8යි 40යි 44යි 46යි 47යි.
බලන්න දශම උත්තරයක් තියෙනවද 47 කියලා? නැහැ. ඊළඟට අපි එහෙනම් මේක අෂ්ටමය කරලා බලමුකෝ. පිටු 3 කාණ්ඩ වලට කඩනවා. එතකොට 1 2 4 1 2 4 4යි 1යි 5යි 57. බලන්න 57 කියලා අෂ්ටමය උත්තරයක් තියෙනවද? ඔව් තියෙනවා නේද? එහෙනම් උත්තරේ නිවැරදි උත්තරේ විදිහට දෙවෙනි උත්තර මේ පළවෙනි උත්තරේ අපිට ගන්න පුළුවන්. තවත් එකක්. 5යි d ෂඩ්දශමයේ සහ දීමෙන් දීලා තියෙන තව සංඛ්‍යාවක්. උත්තර ඔක්කොම තියෙන්නේ අෂ්ටමයේ නෑ අෂ්ටමයේ විතර නෙමෙයි ෂඩ්දශම උත්තරයකුත් තියෙනවා. අපි ගොඩක් තියෙන අෂ්ටමයේ අවස්ථාවන් නෙවෙයි ඒ නිසා අෂ්ටමයේ අවස්ථාවන් වලට පරිවර්තනය කරලා බලමු. 5යි d 16 ධන 1.1යි 2. ඉතින් අපිට පහසුවෙන් මේ දීමේක අෂ්ටමයේ කරන්න පුළුවන් පිටු 3 කාණ්ඩ වලට කඩලා. එතකොට මෙතනින් එනවා පුතේ 2යි මෙතනින් එනවා 7. ඔන්න මේකත් අපි මේ අෂ්ටමයේ කරගමු. අෂ්ටමයේ කරන්න කලින් මේක අපි දීමෙන් ලියාගමු. d කියන්නේ පුතේ 13. එතන 5 කියන්නේ 1.1 අපි දන්නවා. පිටු 4 කාණ්ඩ වලට කඩලා අපිට ලියා ගන්න පුළුවන් 1 2 4 8 13 කියන්නේ 8යි 4යි 12යි 1යි 13 1 2 4 8 මම මෙහෙම ලියන්න ඕනට කියලා දීලා තියෙන්නේ ගැටලුවක් තියෙනවා නම් අමතකයි නා අහන්න මම උදව් කරන්න ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙතනින් 4යි 1යි 5 එනවා සමා වෙන්න. දැන් මේක අපි දීමේට හරවගත්තා. එතකොට දීම උත්තරේ වෙනවා 101.1. දැන් මේක නැවත පිටු 3 කාණ්ඩ වලට කඩන්න ඕනේ. මොකද අෂ්ටමය කරන්න එපා අපිට. 1 2 4 1 1යි 2යි 1යි 3යි 4යි 1යි 5යි එන 135යි අෂ්ටමය. දැන් එන අපි එකතු කරමු 135 අෂ්ටමය ධන 27 අෂ්ටමය. 5යි 7යි 12 12 ලියන්න බෑ අපිට. මොකද අෂ්ටම සංඛ්‍යා පදේ පිහිටන්නේ නැහැ. එහෙනම් 8ෙන් බෙදෙනවා 12ට 8 ඒවා 1යි ඉතිරි 4යි. 1 ගේනවා ඉස්සරහට 1යි 3යි 4යි 2යි 6 164 කියලා තියෙනවද උත්තරය අෂ්ටමය? ඔව් තියෙනවා. මේදී උත්තරය අංක 5. එහෙනම් නිවැරදි උත්තරේ විදිහට ගන්න පුළුවන් උත්තරය අංක 5. ගැටලු තියෙන කට්ටිය අහන්න. හරි? මම උදව් කරන්න. ප්‍රශ්න අංක 19. අපි ගිය සතියේ පේපර් එකෙත් මේ වගේ ගාණක් කතා කරානේ. දශම ස්ථාන තියෙන එක. 9.25. පුතේ මේ 2019 ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. හරි? ලේසි නෑ මේවා අහනවා නිතරම. 9.25 දීමේ නිරූපණය කුමක්ද? ඉතින් මම ඉක්මනට කරන්න 9 අපි දන්නවා දෙකට බෙදද්දොත් පුතේ. මෙන්න මෙතන දශම ස්ථානෙන් ඉස්සරහා ඒවා දෙකෙන් බෙදලානේ ගන්න ඕනේ. 9ට 2 ඒවා 4යි ඉතිරි 1යි 4ට 2 ඒවා 2යි ඉතිරි බිඳුවයි 2ට 2 ඒවා 1යි ඉතිරි බිඳුව 1ට 2 ඒවා නෑ. බිඳුව ඉතිරි 1යි. එහෙනම් ඒකේන උත්තරේ 9 කියන්නේ 1.2යි 1 කියන එක. දැන් බලමු දශම 2.5 කොහොමද පරිවර්තනය කරන්න කියලා. එහෙනම් අපිට වෙනවා දශම 2.5 ගුණ කරන්න කියන පුතේ දෙකෙන් ගුණ කරන්න අවශ්‍යයි. දශම 2.5 දෙකෙන් ගුණ කරොත් දශම 5යි බිඳුව ඉදිරියට අගයක් ආවේ නැහැ. එහෙනම් මෙතන බිඳුව දානවා. දශම 5යි බිඳුව නැවත දෙකෙන් ගුණ කරනවා. එතකොට අපි දන්නවා දෙකක් 100යි කියලා එන එකක් ඉදිරියට ආවා. එහෙනම් අපි උත්තරේ මේවා උඩට ලිව්වට මේවා ලියන්නේ පහළට. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 0.1. 1001.01. එහෙම එකක් නැහැනේ මාර වැඩේනේ. තියෙනවා බය වෙන්න එපා. දැන් මේක ඉස්සරහට පිටු 4ක් තව දාලා තියෙනවා. පිටු 8කින් දක්වලා තියෙන උත්තරේ. එහෙනම් අපි මෙන්න මෙහෙම දාගන්න බලන්න බිඳුවේ පිටු බිඳුවේ 4යි 1.1යි 0.1යි තියෙනවද කියලා. මේ තියෙන උත්තරේ අංක 2. එහෙනම් නිවැරදි උත්තරේ විදිහට ගන්න පුළුවන් අපිට උත්තරේ අංක 2. යමු අපි අන්තිම ප්‍රශ්නෙට. ලීසි ප්‍රශ්නයක්. මව්පූර්ව මත ඇති පරිගණකයක ක්‍රියාකාරීත්වය එක්ස්පෑන්ඩ්ස් කිරීම සඳහා කියන්නේ දැන් හිතන්නකෝ දැන් ඔයාගේ කම්පියුටරේ RAM එක 4GB. ඔයාට 8GB කරගන්න අවශ්‍යයි. ඉතින් ඒකට භාවිතා කරන්න පුතේ මදර්බෝඩ් එකේ තියෙන ස්ලොට්ස් විවර කියන ඒවා. එහෙනම් උත්තරේ අංක 4 වෙන්න ඕනේ. මේ ස්ලොට් කියලා කියන්නේ දැන් මදර්බෝඩ් එක ගත්තොත් එහෙම අර RAM එහෙම ගහන්න පුතේ මේ සයිඩ් එකේ මේ වගේ මේ තියෙන්නේ පටි වගේ ඒවා. අන්න ඒවට අපි කියනවා ස්ලොට්ස් කියලා. ඕකේ එහෙනම් මම හිතන්නේ MCQ 21ක් තිබ්බා. එකක් අංකේ දාලා තිබ්බේ නෑ. මම හිතනවා පුතාලා ලියපු ඒවා හරියන්නේ නැති ගැටලු තියෙන තැන් තියෙනවා නම් ඒවා මගෙන් අහයි කියලාත් මම බලාපොරොත්තු වෙනවා. මම ප්‍රශ්න බලාපොරොත්තු වෙන ගුරුවරයෙක්. කිසිම වෙලාවක බයක් නෑ. ඕන ප්‍රශ්නයක් මගෙන් අහන්න. හැකි උපරිමයෙන්ම මම උත්තර ලබා දීම වලට කරනවා. ඒ වගේම මම ගිය සතියේ පේපර් එකේ B කොටසෙන් ගැටලු කිහිපයක් දාලා තිබ්බා. අද මම A කොටසෙන් ප්‍රශ්න කිහිපයක් දාලා තියෙනවා. ඉතින් අපි ඒ ටිකක් ඉක්මනින් බලමු මොනවද මේ ප්‍රශ්න කියලා. මේ දාලා තියෙන්නේ ඔයාලට මෙහෙයුම් පද්ධති කරපු නිසා මම මේ ප්‍රශ්නේ දැම්මේ ක්‍රියාවලිය නියම කරන සඳහා එක්තරා මෙහෙයුම් පද්ධතියේ අවස්ථා 7 ක්‍රියාවලිය සංක්‍රාන්තිය ආකෘතිය භාවිතා කරයි
දෙන ලද ක්‍රියාවලියක් අවහිර තත්වයේ දැනට පවතී. මෙම ක්‍රියාවලිය ඊළඟට පත්විය හැකි නිවැරදි තත්වයන් මොනවද කියලා අහනවා. සහ මේ සංක්‍රාන්ති අවස්ථාව මොකක්ද කියලා. ඉතින් අපි දන්නා පුතේ අවහිර කළ එකක් තියෙන්න පුළුවන් අවස්ථාවන් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඒ කියන්නේ යන්න පුළුවන් අවස්ථාවන් දෙකක්. එකක් යන්න පුළුවන් පුතේ සූදානම් අවස්ථාවට, අනිත් එක යන්න පුළුවන් ප්‍රතිහරණය කළ සහ අවහිර කළ අවස්ථාවට. එහෙනම් ඊළඟටපත් වෙන්න පුළුවන් අවස්ථා දෙකට පුතාලා ලියලා තියෙන්න ඕනේ. එක්ක සූදානම්, අනිත් එක ප්‍රතිහරණය කළ හා අවහිර කළ තත්වයේ කියලා. මෙතන ආදාන ප්‍රතිදාන සම්පූර්ණ කළ අවස්ථාව කියලා සූදානම් ඉස්සරෙන් ලියන්න. ඒ වගේම ප්‍රතිහරණය කළ සහ අවහිර කළ අවස්ථාව ලියනවා නම් తాවකාලිකව අත්හිටු වීම කියලා පුතාලා සඳහන් කරලා තියෙන්න අවශ්‍යයි. ඊට පස්සේ ඒකේ තව ප්‍රශ්න වගේක් අහනවා. බලන්න ඒක පරිශීලක ඒකකාර්ය මෙහෙයුම් පද්ධතියක් හා ඒක පරිශීලක බහුකාර්ය මෙහෙයුම් පද්ධතියක් අතර වූ වෙනස්කම් උදාහරණ සහිතව ලියන්න. අපි දන්නවා ඒක පරිශීලක ඒකකාර්යකින් එකපාර එක කාර්යයක් පමණයි සිදු කරගන්න හැකියාව තියෙන. නමුත් ඒක පරිශීලක බහුකාර්ය මෙහෙයුම් පද්ධතිය කියන්නේ සාමාන්‍යයෙන් අපි භාවිත කරන Windows වගේ එක පරිශීලකයකට එකවර කාර්යන් කිහිපයක් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපිට ඒක පරිශීලක ඒකකාර්යයන් වලට MS DOS වගේ ගන්න පුළුවන්. ඒක පරිශීලක බහු පරිශීලක වල Windows, Ubuntu, Android, Linux ඕන එකක් ගන්න හැකියාව තියෙනවා. පරිගණකයක දෘಢ තැටියක් පංගු බෙදීම මගින් බලාපොරොත්තු වන ප්‍රතිලාභ තුනක් ලියන්න. පුතේ ගොනු වෙන්වෙන්ව තැන්පත් කිරීම, මෙහෙයුම් පද්ධතිය වූ විවිධ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න, පහසුවෙන් ගොනු ගලමනාකරණය කරන්න, වෙන මේ වගේ දේවල් වලට පාර්ශන කිරීම වැදගත් වෙනවා. එතකොට පුතාලා ඒවා දැනගෙන ඉන්න අවශ්‍ය වෙනවා. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 56.45 අෂ්ටමයේ සංඛ්‍යාව දශමයේ සංඛ්‍යාව බවට පත් කරන්න කියනවා. ඉතින් මේක ටිකක් සංකීර්ණයි. මොකද සාමාන්‍යයෙන් බය වෙන්න එපා. අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතියක දශම ස්ථාන දෙකක් දෙන්නේ නැහැ. බොහෝ වෙලාවට එක දශම ස්ථානයයි දෙන්නේ. නමුත් මේ ප්‍රශ්නේ තියෙනවා. මම ඒ නිසා මේක හදන්න ඕන විදිය පෙන්වන්නම් පුතාලට. පුතේ මේක දශමයේ කරන්න නම් අෂ්ටමයේ සංඛ්‍යාව මෙන්න මේ දශම ස්ථානෙන් ඉස්සරහා තියෙනවා 8 ගුණාකාර ලබා දෙන්න. මෙතනින් 8න් 1 සහ 64න් 1 කියලා දාලා මේක බෙදලා ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම කරලා පෙන්න මෙන්න මේ ගාන කරලා පෙන්නන්නම්කො ලේසි එක 10.18 අපිට කියනවා අෂ්ටමයේ කරන්න මේ දශමයේ කරන්න කියලා. එහෙනම් 8.81 8 වරක් 1 8යි. දශම මෙතනින් එන්නේ 8න් 1. 8න් 1 කියන්නේ පුතේ 0.125 එන උත්තරේ වෙන්න ඕනේ 8.125 මේකේ දශමීය පිළිතුර. ඉතින් මේ වගේ පුතාලා වෙන්න මේකත් පරිවර්තනය කරලා බලන්න ගන්න පුළුවන් උත්තරේ. හැබැයි ටික වෙලාවක් යනවා. මතක තියාගන්න. වගකීමෙන් කියන්නේ දශම ස්ථාන දෙකක් මේ තරම් ලොකුවට අෂ්ටමී සංඛ්‍යාවේ දශමයේ කරන්න ඉන්නේ නැහැ. එක් දශම ස්ථානයක් tie බොහෝ වෙලාවට. නමුත් දශමයේ සංඛ්‍යා පද්ධතිය එකක් දීමේ කරන්න එන්න පුළුවන්. ඒ වගේම දීමේ දශම ස්ථාන කිහිපයක් එන්න පුළුවන්. මොකද ඒව ලේසියෙන් කරන්න පුළුවන් නිසා. ඊළඟ එක 65 දන ඍණ 15 බිටු 8 දෙකේ අනුපූරකයමකින් සුළු කරන්න මම මේ වගේ ගණන් කිහිපයක්ම පුතාලට කරා. පුතාලා මට හරියට මේකට උත්තරේ දාන්න ඕනේ. මේක ලේසියෙන් කරන්න පුළුවන් නිසා මම මේක වෙලාව ගන්නෑ. ඊළඟ එක කියලා දෙන්න. ඊළඟ එක ටිකක් හොඳ ප්‍රශ්නයක් නේ පුතේ. බිටු 40ක මතක යොමු අවකාශයක් ඇති බයිට යොමුගත පරිගණකයක භාවිතාවන උපරිම මතකය කරන්න. පුතේ බිටු 40ක් කියන්නේ මම මේක දැන් එදත් පෙන්නුවා හැබැයි එදා මෙහෙයුම් පද්ධති පාඩමේ අවසන් එකේදී පෙන්නුවා. බිටු 40ක් කියලා කියන්නේ 2.40යි බයිට් නේ පුතා. ඉතින් ඕක දිගහැරලා ලියා ගන්න ඕනේ අපි නේද? බයිට් වලට, කිලෝබයිට් වලට, මෙගාබයිට් වලට, ගිගාබයිට් වලට, එහෙම නැත්නම් ටෙරාබයිට් වලට යන්න පුළුවන්ද කියලා බලමු අපි. හරි? 2.40 නේ තියෙන්නේ. එහෙනම් 2.10 2.10 2.10 2.10 අන්න එහෙනම් 2.40 දැන් සම්පූර්ණයි නේද? 10 20 30යි 40යි. එහෙනම් 2.10 කියන්නේ පුතේ 2.10 වෙනි බලය කියන්නේ ගිගාබයිට් 1024ක් සමානයි. එහෙනම් ඕනනම් පුතාලා මේක ලියන්න පුළුවන් ටෙරාබයිට් 1යි කියලා. ටෙරාබයිට් 1 හෝ ගිගාබයිට් 1024 උත්තරේ ලියලා තියෙනවා නම් නිවැරදි. ඉතින් මං හිතනවා මේ ප්‍රශ්න සාකච්ඡාවෙනුත් අපේ පුතාලට යම් කිසි දැනුමක් එන්නේ නැති කියලා. ඉතින් ගැටලු තියෙන්න පුළුවන්. ඒවා අහන්න. මොන හරි දැනුමක් මේකෙන් ලැබුණා නම් මට ඒක ගොඩක් වටිනවා සහ ඒක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි. ඔයාලගේ අනාගතයේ කටයුතු වලට. ඉතින් පුතේ ඉදිරි සතියවල ඉඳන් මම සාමාන්‍ය පන්තියේ සාකච්ඡා කරපු තියරි කොටස් පටන් ගන්නවා. මොකද අපිට මේ හැමදාම ප්‍රශ්න කර ඉන්න බෑ. ඉදිරියට තියෙන කොටසුත් කරන්න ඕනේ. තව මේ කොවිඩ් ප්‍රශ්න කොච්චර කාලයක් තියෙයිද කියලා අපිට නිශ්චිතව කියන්න අමාරුයි. ඒ නිසා පන්තියේ වැඩ කටයුතුත් අපි ඉස්සරහටම මාර්ගගත උගන්වනවා. නමුත් ඒවා
සම්පූර්ණ YouTube පබ්ලික් දාන්නේ නැහැ. ඒවා වෙනම වෙබ් අඩවියක LMS එකක් තුල තමයි ක්‍රියාත්මක වෙන්නේ. පුතාලට ඒවට මම අවශ්‍ය මුරපද සහ යූසර් නේම් ඉදිරියේදී ලබා දෙන්න කටයුතු කරන්න. හැබැයි පොඩි ප්‍රශ්න සාකච්ඡාවක් සහ YouTube එකේ තවත් පාඩම් මාලා කිහිපයක් යනවා. ඉතින් පුතාලා ඒවා බලන්න. channel එක යාළුවන්ට හඳුන්වලා දෙන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට්ස් කරන්න. ඉතින් ඒවා මට ගොඩක් වටිනවා. මොකද මම මේවා සල්ලි අරන් කරන දේවල් නෙමෙයි. මට සතුටකට තියෙන වලගේ ප්‍රතිඵල සහ ඔයාලා මට දෙන ෆීඩ්බැක් එක. ඉතින් එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ළඟදීම හමු වෙමු. එහෙනම් අදට මේක අවසන් කරනවා. පුතාලට දීපු ඉතිරි ප්‍රශ්න පත්‍ර දෙකක් ඉක්මනටම කරන්න. මම ඒ ප්‍රශ්න පත්‍රات ඉදිරියේදී සාකච්ඡා කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.